Right. Good evening, everyone. Good evening, Good sir. evening, sir. Good evening, sir. Can you all hear me clearly? මාව පැහැදිලිව ඇහෙනවද හැමෝටම? Yes, sir. Yes, sir. Yes, sir. Right. Okay. So let's start our work. එහෙනම් වෙට්ටික ආරම්භ කරමු අපි. Today I thought of starting the new tute, right? අලුත් tute එක අද ආරම්භ කරන්නයි යන්නේ. I think all of you have the tute. හැමෝටම නිබන්ධනය ඇති කියලා මම හිතනවා. හරි? අද tute එක සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අපිට ගිය මාසේ tute එකේ අර අවසාන ටෙස්ට් එක තියෙනවා. The last test ඒ කීවෙනි එකද? අවසානම එක අපිට කරන්න වෙලා මදි වුණානේ. අර poem එකක් තියෙන test 13 එකනේ. හරි. ඔව්. ගිය මාසේ tute එකේ අපි we have discussed up to test 12. හරි. test 12 දක්වා අපි සාකච්ඡා කරා. test 13 එකේ poem එකක් තියෙනවා. ඒක මම අද ක්ලාස් එකේ අවසානට ගන්නවා සාකච්ඡා කරන්න ඔයත් එක්ක. මේ test 13 එක ඉතුරු කරලා අපි අනිත් දේවල් ටික දැන් සාකච්ඡා කරන්න පටන් ගමු. right පුතාලා ගන්න. did I give you homework එකක් මොනවා හරි මම දුන්නාද මේ අලුත් tute එකේ? මේකේ? දෙක තුන හතර පහක් දුන්නා. ඔව්නේ. ඔව් test කීයද homework? test 1 2 3 4 5. 3 4 5. Right, okay. I think you have written answers. ඔයාලා උත්තර ලියලා ඇති කියලා හිතනවා. හරි. අපි එනම් ගමු ටෙස්ට් 1 එකේ නම් පුතා ගන්න ටියුට් එක. යම් කිසි කෙනෙක් ටියුට් එක තාම අරගෙන නැත්නම් ටියුට් එක අරගෙන ආයතනයට ගිහිල්ලා විදුල ආයතනය හැමදාම විරුද්ධව තියෙනවා. ආයතනයට ගිහිල්ලා ටියුට් එක අරගෙන අලුත් ටියුට් එක අලුත් ටියුට් අනිවාර්යෙන් විදුල ආයතනයේ තියෙනවා. එකෙක් මැසේජ් එකක් කරලා තියෙනවා අලුත් 9ක් විදුල එකේ ටියුට් නැහැ කිව්වස අලුත් ටියුට් එක තියෙනවා පුතා. පරණ ටියුට්ස් නැත්තේ පරණ ටියුට් එකේ PDF එකක් එවන්නම් සර්. මේ අලුත් ටියුට් එක ආයතනයෙන් ගන්න. ටියුට් නැති කෙනෙක් දැන් ක්ලාස් එකේ ඉන්නවා නම් ආයතනයට ගිහිල්ලා ඔයා ටියුට් එක අරගෙන රෙකෝඩින් එක හරි බලන්න. රෙකෝඩින් එක හරි බලන්න. හරි. පුතාලා ටෙස්ට් 1 එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. සර් එක ආන්සර්ස් ටික සාකච්ඡා කරමු. Complete the dialogue between Vinul and Arosh. හරි. සම්පූර්ණ කරන්න කියලා කියනවා දෙබස විනුල් සහ අරෝෂ් අතර. මට කියන්න ඇයි මෙතන මේ between කියන preposition එක භාවිතා කරලා තියෙන්නේ? අතර කියන්නේ අතරමැදි. ඔව්. අතර කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන prepositions දෙකක් තියෙනවා. පුතාලා නිකන් මට මතක් කරලා කියන්න මොනවද මේ prepositions දෙක අතර කියන්න භාවිතා කරන්නේ? ඔව්. ඉංග්‍රීසි භාෂාවේ අතර කියලා කියන්න භාවිතා කරන prepositions දෙක මොකක්ද කියලා මම අහන්නේ. Between yes අපිට භාවිතා කරන්න පුළුවන් අතර කියන්න මතක තියාගන්න. දැන් මේ පේපර් මේ ටියුට් ක්ලාස් එකේදී මේ ප්‍රශ්න විතරක් නෙමෙයි සාකච්ඡා කරන්නේ. ඔයාලට ගොඩාක් වැදගත් දේවල් සර් කියලා දෙනවා. හරි? සමහර මේ වාක්‍ය කියද්දි තියෙන වැදගත් දේවල්, ඒ වගේම ප්‍රශ්නයක් තුළ තියෙන වෙනත් වැදගත් දේවල් උත්තර විතරක්ම නෙමෙයි සාකච්ඡා කරන්නේ. මේ වැදගත් දේවල් එම මතක් කරගන්න. right දැන් සර් ඇහුවේ අතර කියන්න භාවිතා කරන prepositions දෙක හොඳට මතක තියෙන්න ඕනේ. උදේ අතර කියන්නේ between කියන preposition එකක් භාවිතා කරන්න පුළුවන්. මේ දෙකේම තේරුම් දෙක අතර. both singular meanings are same. හරි? සිංහල තේරුම් දෙකම සමානයි. අතර කියන්නේ මේ වචන දෙකේම තේරුම අතර. නමුත් they have two usages. භාවිතයන් දෙකක් තියෙනවා. අතර කියලා between භාවිතා කරන්න පුළුවන් එක අවස්ථාවක. අතර කියලා among භාවිතා කරන්න පුළුවන් තවත් අවස්ථාවක. ඔයාලට හිතුණු තැන්වල අතර කියන හැම තැන්වලම between among කියලා දාන්න බෑ. ඒක චූටි නීතියක් තියෙනවා follow කරන්න. right දන්න කෙනෙක් ඉන්නවනම් මට මයික් ඔන් කරලා කියන්න පුතාලා. අතර කියන අදහසින් between අපි කොහෙද භාවිතා කරන්නේ? between දැන් දෙන්නෙක් අතර. දෙන්නෙක් අතර. ඔව් මොනවා හරි දෙදෙනෙක් අතර එහෙම නැත්නම් දේවල් දෙකක් අතර වගේ අදහසක් ගන්න තමයි between භාවිතා කරන්නේ. නිතරම මතක තියාගන්න between භාවිතා කරන්නේ දෙදෙනෙක් අතර කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම වාක්‍යයක් එනවා කියලා හිතන්න. හරි. There is a problem. ප්‍රශ්නයක් තියෙනවා. There is a problem with හිස්තනක් තියෙනවා කියලා හිතන්න මෙතන. හරි. preposition එක දාන්න තියෙන්නේ Amal and Kamal. Amal and Kamal. හරි. ඔයා හිතන්න වාක්‍යයක් තියෙනවා. There is a problem. අතර කියන දාසයි මෙතන එන්න ඕනේ. Amal and Kamal. Between the among ලියන්න. Between. අනිවාර්යෙන්ම between කියලා ලියන්න ඕනේ. There is a problem between Amal and Kamal. මේකේ තේරුම තමයි Amal සහ Kamal අතර ප්‍රශ්නයක් තියෙනවා. වෙන ක්ලාස් එකකට යන කෙනෙක් ඔයාගෙන් අහනවා
මෙතන අතර කියන දාසින් among පාවිච්චි කරන්න බැයිද? අතර කියන්නේ between among දෙකම ගොඩක් අතර වෙනවා. ඔයාට කියන්න පුළුවන් බය නැතුව බෑ පාවිච්චි කරන්න බෑ. හේතුව තමයි මෙතන දෙදෙනයි ඉන්නේ. දෙදෙනෙක් අතර කියන දාසින් between භාවිතා කරන්න ඕනේ කියලා. හැබැයි මෙන්න මෙහෙම වාක්‍යයක් එනවා ඔයාගේ third term test එකට. හරි? මෙහෙම වාක්‍යයක් එනවා. මෙන්න බලන්න. There is a problem. ප්‍රශ්නයක් තියෙනවා. හරි? අතර කියන දාසට අදාළ වචනේ ලියන්න ඕනේ. හරි? ලීලා, කමලා, අව ඉන්නවා කට්ටිය සෙට් එකක්ම චම්පා, රේඛා, භානුමති, සඳලේඛා. ඔය ඔක්කොමලා ඉන්නවා කියලා හිතන්න පුතා. There is a problem. ඉස්තනක් අතර කියන දාසින් ලියන්න ඕනේ. ලීලා, කමලා, චම්පා, රේඛා, භානුමති and සඳලේඛා. among ලියන්න. අනිවාර්යෙන්ම among කියලා ලියන්න ඕනේ. among කියලා ලියන්න ඕනේ අතර කියන දාසින්. ඒක මම පාවිච්චි කරන්න. ඔව්. එතන among භාවිතා කරන්න හේතුව තමයි දෙදෙනෙක්ට වඩා වැඩි දෙනෙක් අතර කියන්න. හරි මෙතන දෙන්නෙක් නෙමෙයි ලීලා කමලා චම්පා රේඛා බානුස පස් දෙනෙක් විතර ඉන්නවා. හරි දෙදෙනෙක්ට වඩා වැඩි පිරිසක් අතර කියන දාසින් among පාවිච්චි කරන්න පුළුවන්. right එහෙනම් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ complete the dialogue between Vinul and Arosh කියලා. Vinul Arosh කියලා දෙන්නයි ඉන්නේ. ඒ දෙදෙනා අතර දෙබස් සම්පූර්ණ කරන්න කියනවා. Use the words given in the box. භාවිතා කරන්න කියලා තියෙනවා මේ box එකේ දීලා තියෙන වචන. Write the correct letter in the blank. හරියට ප්‍රශ්න කියවන්න ඕනේ. ඔයා මේ වචන ලියලා හරියන්නේ නැහැ හිස්තැන් වල. මොකද්ද ලියන්නේ කියන්නේ? Write the correct letter. ලියන්න කියනවා නිවැරදි අකුර in the blank. මේ වචන වලට අදාළ අකුරු ටිකක් තියෙනවා. A කියන එක C, B head. ඒකට අදාළ අකුරයි ලියන්න ඕනේ. හරියට ප්‍රශ්න කියන්න ඕනේ. සමහරවිට ඔයා වචන ලියලා තිබ්බොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ මේකට. The first one is done for you කියලා තියෙනවා. පළවෙනි එකේ උත්තරේ ලියලා නැහැ මේක දාලා නැහැ. නමුත් මේ උත්තරේ කපලා තියෙනවා feel කියන එක. right. පුතා මේ වගේ එකක් ඔයාගේ third term test එකේ එන්න පුළුවන්. හරි මම කිව්වා ඔයාට අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ අපි මේ ගිය මාසේ සාකච්ඡා කරේ මේ මාසේ සාකච්ඡා කරන්නේ third term test එකට අදාළව ප්‍රශ්නයි. 10 වසරේ තුන්වෙනි වාර විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ එකක් එන්න පුළුවන්. right මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම what should you do at first? පුතා මොකද මුලින්ම කරන්න ඕනේ? ප්‍රශ්න ගන්න උත්තර ගන්න ගණන්. ඔව් අනිවාර්යෙන්ම ඔයා first count the words in the box as well as count the blanks. මුලින්ම මේ box එකේ දීලා තියෙන වචන කොච්චරක් තියෙනවද කියලා count කරන්න. ඒ වගේම හිස්තැන් ගානක් count කරන්න. හිස්තැන් 6ක් තියෙනවා. වචන කීයද? 1 2 3 4 5 6. වචනත් හරියටම 6යි. එකක්වත් වැඩියෙනුත් නැහැ, අඩුවෙනුත් නැහැ. ඒකට හැම වචනයක්ම එක බාරයි පාවිච්චි කරන්න තියෙන්නේ. right වචන ටිකේ මට meanings ටික කියන්න මුලින්ම. A කියන එක දීලා තියෙනවා sick. sick කියලා කියන්නේ SICK sick. ලෙඩ වෙනවා. ඔව් sick කියලා කියන්නේ අසනීපයි කියන්නේ. හරි අසනීපයි කියන්නේ SICK sick කියලා කියන්නේ අසනීපයි. හරි අසනීපයි කියන්නේ තමයි අපි sick කියන වචනේ භාවිතා කරන්නේ. right B එක දීලා තියෙනවා head. head කියලා කියන්නේ ඔළුව. හරි ඔව් හිස. C දීලා තියෙනවා rest. REST rest කියලා කියන්නේ ඔව් විවේක ගන්න. ඔව් විවේක ගන්නවා කියන්නේ rest. තවත් rest කියලා කියනවා ඉතිරි කොටස කියන්නත් හරි වාක්‍ය එහෙම ලියලා අපි rest කියලා ගන්න. subject එක ලිව්වා verb එක ලිව්වා rest. ඉතිරි කොටස කියන්නත් rest කියනවා. ඒ වගේම විවේක ගන්නවා කියන පුතේ rest කියලා කියනවා. doctor කියනවා දන්නවා වෛද්‍යවරයා. feel double EL තියෙන උතන F double EL. ඔව් feel කියලා කියනවා දැනෙනවා කියන්නේ. හරි feel කියලා දැනෙනවා කියන්නේ. next one is appointment. appointment කියලා කියන්නේ වෙලාවක් වෙන් කරගෙන වෙලාවක් වෙන් කරගන්නවා. දිනයක් හෝ වෙලාවක් වෙන් කරවා ගන්නවා කියලා කියන්නේ. අපි කියන්නේ appointment එකක් දා ගන්නවා කියලා. හරි appointment එකක් දා ගන්නවා. මේ කියලා කියන්නේ දිනයක් හා වෙලාවක් වෙන් කර ගන්නවා කියලා දාස. හරි ડોක්ටර් කෙනෙක් ප්‍රයිවට් හොස්පිටල් එකක හරි ડોක්ටර් කෙනෙක් channel කරන්න ගියොත් එහෙම ඔයා ඊට කලින් appointment එකක් දාන්න ඕනේ. මෙන්න මේ වෙලාවට එන්නේ මේ වෙලාවට එන්නේ දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්නවා. appointment කියන වචනේ තේරුම මතක තියාගන්න. right පුතා අපි බලමු. විනෝල් කියනවා මෙන්න මෙහෙම what shall we have for dinner tonight? what shall we have? අද මොනවද නෙමෙයි අපිට මොනවද තියෙන්නේ for dinner tonight? රාත්‍රියට රාත්‍රී ආහාරය සඳහා අද රැයට. tonight කියලා කියන්නේ අද රැයට. මතක තියාගන්න අද රැයට කියන්නේ today night නෙමෙයි tonight. අද රැයට රාත්‍රී ආහාරයට මොනවද තියෙන්නේ කියලා අහන්න. අරෝෂ් කියනවා අනේ එතන එක වචනයක් වැදිලා නැහැ. I can't eat කියලා දාගන්න.
I can't anything කියලා තියෙන්නේ eat eat කියන වචනේ වැදලා නැහැ ටික. ඕකේ ටයිප් කරන්න. I can't eat anything. මට කිසිම දෙයක් කන්න බෑ කියලා කියනවා. හරි. ඊට පස්සේ එතන I ඉස්තනක් තියෙන එකට එන උත්තරේ තමයි තියෙන්නේ E එක feel කියලා එන්න ඕනේ. I feel terrible. ඒක අර කපලා තියෙන්නේ එතන පළවෙනි එකේ උත්තරේ සාමාන්‍යයෙන් දෙනවා. පළවෙනි එකට E. එනේ feel කියන වචනේ එන්නේ. හරි. I feel හදාගන්න කිව්ව එක පොඩ්ඩක් කියන්න. උදේ එතන අරෝෂ් කියන දන තියෙන I can't anything කියලා එක I can't eat කියලා දාගන්න. eat eat. I can't eat anything. ඊට පස්සේ කියනවා I feel terrible. terrible කියලා කියන්නේ මොකද්ද? නිකන් terrible කියලා කියන්නේ මොනවා හරි අපහසුතාවයක් තියෙනවා කියලා. I feel terrible. මට අපහසුතාවයක් දැනෙනවා. ඊට පස්සේ කියනවා my aches. මගේ aches කියලා කියන්නේ රිදෙනවා වේදනාවක් ඇති වෙනවා කියන්නේ. මොකද head my head. හරි. ඒ කියන්නේ head කියලා කියන්නේ එතන එනෝනේ B එක. හරි. my head aches. හරි. ache කියලා කියන්නේ රිදෙනවා. ඒතර මගේ හිස මගේ ඔළුව රිදෙනවා කියලායි කියන්නේ. හරි. my head aches. ඕකෙන් අපි හදා ගන්නවා තව වචනයක් නාම පදේ තමයි මේ headache. headache කියලා කියන්නේ හිසේ කැක්කුම. හරි ඔළුව රිදීම කියලා අපි කියන්නේ headache. හරි මෙතන නම් තියෙන්නේ my head aches simple present tense වාක්‍යයක්. විතරම ache කියලා කියන්නේ වේදනාව කියන මතක තියාගන්න. head කියන වචනේ හිසේ අමාරු වේදනාව. වේදනාව කියන්නේ ache කියලා කියන්නේ. හරි ache. බඩේ අමාරු නම් stomach ache කියලා අපි කියන්නේ. stomach කියලා කියනවා බඩට ache කියලා කියනවා අමාරු. right stomach ache කියලා කියනවා බඩේ අමාරු. අනේ වගේ. terrible කියන එකේ තේරුම මොකද්ද? ache කියලා කියන්නේ වේදනාව. terrible කියන්නේ අපහසුතාවය. I can't eat anything. I feel terrible. My head aches. විනෝල් කියනවා you must be appointment නෑ you must Test. be test you must be sick. ඔයා අසනීප වෙලා වගේ. හරි you must be sick. ඔයා අසනීපයි. වාට අසනීපයි කියන එක. හරි ඒ කියන එකයි sick. you must be sick. ඊට පස්සේ කියනවා you must see a ඔයා doctor කියන දාස දෙනවා you must doctor ඉන්නවනේ ඔබ යන්න ඕනේ කියලා ඒ කියන්නේ you must see a doctor. ඔබ වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ D කියන එකයි එන්නේ doctor. you must see a doctor. right next one අරෝෂ් කියනවා I don't know any doctors here. මම දන්නේ නැහැ කිසිම වෛද්‍යවරයෙක් මෙහි. I don't know any doctors here. මම දන්නේ නැහැ කිසිම වෛද්‍යවරයෙක් මේ කියන අදහසයි ඔය තියෙන්නේ. උදා මට කියන්න I don't know කියන වාක්‍යයේ I don't know any doctors කියන වාක්‍යයේ tense එක මොකක්ද? tense එක මොකක්ද? දැන් 10 වසර ළමයින්ට පුළුවන් වෙන්න ඕනේ. I don't know. simple present tense negative තියෙන්නේ අමතක කරන්න එපා don't doesn't භාවිතා කරන්නේ කොහෙද? simple present tense negative. I know, do you know, I don't know. affirmative interrogative negative interrogative අපි කතා කරා. හරි I don't know කියලා කියන්නේ simple present tense negative sentence එකක්. ඔය අමතක කරන්න එපා. හරි පන්තියේ මුලින් ඉඳලා ආපු අයට 10 වසරේ මුලින් ඉඳලා ආපු අයට tenses පාඩම උගන්ලා තියෙනවා. දැන් අපි රිවිෂන් එකක් යනවානේ tenses ටික seminars ටික සඳ උදේට I don't know any doctors here. විනෝද කියනවා I know a good doctor. මම දන්නවා හොඳ වෛද්‍යවරයෙක්. Shall I make an for you? Shall I make appointment an appointment? Right? If කියන එකයි එන්නේ appointment. මම දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නද කියලා අහන්නේ. Shall I make an appointment for you? ඔයා සඳහා ඔයා වෙනුවෙන්. විනෝද කියනවා no thanks. නෑ ස්තුති. no නෑ ස්තුති. I will probably feel all right tomorrow. I will probably කියලා කියන්නේ හිතන විදිහට කියන්නේ. හිතන විදිහට feel all right tomorrow. මට හිතන විදිහට හෙට වෙද්දි හරියයි කියලා ඔය කියන්නේ. I will probably feel all right tomorrow. මට හෙට වෙද්දි හරියයි. මට හිතන විදිහට හෙට වෙද්දි හරියයි.
විනෝල් කියනවා well. හොඳයි. Go to bed early. නින්දට කලින් යන්න, නිදා ගන්න කලින් යන්න and get some සහ ලබා ගන්න මොකද්ද? get some Rest. rest. හරි. get some rest. Rest. ඔව්. rest එකක් ගන්න කියලායි කියන්නේ. පුතාලා මේකට ලකුණු 6ක් හම්බ වෙනවා. හරි 6ක් කියලා කියන්නේ 5ක්. පළවෙනි blank fill කියන එක නෙන්නේ. ඒක කපලන්න තියෙන්නේ. බලන්න මේ ඔක්කොම blanks ටික නිවැරදිව fill කරපු අය raise your hand. right. O level exam එකෙත් මේ වගේ ප්‍රශ්න එනවා. first paper එක තුල. හරි. ඉතින් 10 වසරේ third term test එකකට මේ වගේ එකක් එන්න පුළුවන්. right. හොඳයි. okay. දැන් මේ lower hand කරගන්න. දැන් lower hand කරගන්න. හරි. පුතාලා අපි එනවා එහෙනම් test 2 එකට. test 2 එකට. test 2 එකේ තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි කියවමු හැමෝම. fill in the blanks in the following dialogue. Use the words given in the box. The first one is done for you. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් O level paper එකේ O level English paper එකේ second question එක විදියට. හරි? මොන වගේද? prepositions වලින්. prepositions වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වගේ dialogue එකක් දීලා හිස්තැන් පුරවන්න. එහෙම නැත්නම් පුතා O level second මේ English paper එකේ second question එක විදියට මොනවා හරි කතන්දරයක හිස්තැන් පුරවන්න prepositions වලින්. හරි මොනවා හරි කතාවක් සම්බන්ධ කරගෙන තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් prepositions කියන ප්‍රශ්නේ එනවා නම් එන්නේ O level exam එකේ O level paper එකේ English paper එකේ දෙවෙනි ප්‍රශ්නේ විදියට. දෙවෙනි ප්‍රශ්නේ විදියට. හරි. අපි බලමු. මෙතනත් තියෙන dialogue එක ඔයාලට හිස්තැන් පුරවන්න කියනවා. Use the words given in the box. වචන භාවිතා කරන්න කියලා කියනවා. The first one is done for you. පළවෙනි එක ඔයා වෙනුවෙන් කරලා පෙන්නලා තියෙනවා. ඒකේ උත්තරේ නම් ලියලා නැහැ. පළවෙනි දෙන්නේ on කියන එකයි. ඒක කපලා තියෙන්නේ පේනවා. right පුතාලා මට කියන prepositions කියන මාතෘකාව අපි සාකච්ඡා කරා 10 වසරේ class එකේ. හරි? We discussed the topic prepositions. ඉතින් මට කියන්න prepositions ඇයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා කියුවේ? ඇයි පාවිච්චි කරන්නේ prepositions? ඔව් ඒවා මතක තියෙන්න ඕනේ. prepositions භාවිතා කරන්න හේතුව එහෙම. ඔව් මම මෙන්න මෙහෙම වාක්‍යයක් වාට ලියලා පෙන්නන්න ඇති. මේ the book is on the table කියලා වාක්‍යයක්. ඉංග්‍රීසි භාෂාවේ prepositions කියලා කියන්නේ in, on, under, behind, in front of on ඔය වගේ භාෂාව තුළ තියෙන කුඩාම කුඩා වචන වගේකට. හරි? ඉතින් මේ වාක්‍ය තුළ තියෙන preposition එක මොකක්ද? What is the preposition in this sentence? on on කියන වචනේ පුතා preposition එක වෙන්නේ. හරි? මේක තේරුම තමයි the book is on the table කියලා කියන්නේ මේසේ මත මේසේ උඩ පොත තියෙනවා. හරි? පොත මේසේ උඩ තියෙනවා කියන අදහසයි තියෙන්නේ. ඒ වගේම දැන් ඇයි මේ preposition එක භාවිතා කරලා තියෙන්නේ කියලා ඔයා හොඳට දැනගන්න. කියන ස්ථානය අඟව. ඔව්. අපිට මේකෙන් යම්කිසි ස්ථානයක් ඇඟ වෙනවා. where is the book කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන් on the table. under the table නෙමෙයි. on the table කියලා යම්කිසි අර position එකක් නේ. යම්කිසි දෙයක තියෙන තැනක් place එකක් අඟවන්නත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් main usage එකක් තියෙනවා. prepositions භාවිතාවේ තවත් විශේෂ හේතුවක් තියෙනවා. මොකක්ද? To show the relation with other words. right. පුතා අපි තවත් prepositions භාවිතා කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි වාක්‍ය තුල තියෙන අනිත් වචන අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්න. හරි? මේකේ නම් the book කියන එකයි the table. the book කියලා කියන්නේ noun එකක්, නාමපදයක්. the table කියලා කියන්නේ noun එකක්. හරි? on කියලා කියන්නේ preposition එක. on කියලා තියෙන preposition එක. මේ on කියන preposition එක යෙදීම තුලින් මේ වාක්‍ය තුල තියෙන මේ nouns දෙක අතර තියෙන සම්බන්ධතාවයයි පෙන්වන්නේ. හරි? නිකම් මේකේ the book is on නැතුව the table කියලා කිව්වොත් එම් කිසිම අර්ථයක් නැහැ. the book is the table කිව්වොත් we can't get a complete meaning. හොඳ තේරුමක් නැහැ. හරි? ඉතින් ඒ වගේම තමයි මේ on කියන preposition එක භාවිතා කිරීම තුළින් මේ පොත සහ මේසය අතර තියෙන සම්බන්ධතාවය ඇඟ වෙනවා. හොඳට මතක තියාගන්න එනවා. preposition භාවිතා කරන එක හේතුවක් තමයි to show the relationship with other words in the sentence. වාක්‍ය තුල තියෙන අනෙක් වචන අතර ඇති සම්බන්ධතාවය පෙන්වන්න.
තවත් භාවිතයක් තියෙනවා prepositions වල. ඒ මොකද්ද? කියන්න පුළුවන්. මෙන්න මේ වාක්‍ය ලියලා පෙන්නන්න. මේ වාක්‍යෙම ලියලා පෙන්නන්න sir. She is near the cow. She is near the cow. Right? පුතා කියන්න what is the preposition in this sentence? මේ වාක්‍ය තුල තියෙන Near. 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 මේ preposition එක වෙන්නේ the singular meaning of this sentence. මේ වාක්‍ය සිංහල ළඟින්. ඇය එළදෙන ළඟ සිටි. ඇය එළදෙන ළඟ සිටි කියන එකයි මේකේ තේරුම වෙන්නේ. හරි? ඇයි මෙතන මේ preposition එක භාවිතා කළාද? ඔයා හිතන්නේ මේකේ near නැහැ කියලා? preposition එක නැහැ වාක්‍ය තුල. මොකද්ද වාක්‍යය දැන්? She is the cow වෙනවා. She is the cow කියන්නේ මොකක්ද තේරුම? ඇය එළදෙන වේ වෙනවා. බලන්න. The ඇය meaning ගවයෙක්. yes, the meaning has completely changed. තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද? හරි? එහෙනම් පුතා තවත් usage එකක් තියෙනවා. අපි prepositions භාවිතා කරනවා to make meaningful sentences. වාක්‍ය අර්ථවත් වාක්‍ය. හරි? We can use prepositions to make meaningful sentences. එකක් තමයි වචන අතර සම්බන්ධතාවය පෙන්වන්න, ඒ වගේම අර්ථවත් වාක්‍ය හදන්න. හරි. ඒ වගේම ඔයා මතක තියාගන්න prepositions කියලා කිව්වහම සෑම preposition එකකටම වගේ සිංහල තේරුමක් ගන්න පුළුවන්. හරි? සෑම preposition එකකටම වගේ පුතේ සිංහල තේරුමක් ගන්න පුළුවන්. එකක් නෙමෙයි සමහර ඒවට. තේරුම් ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් සර් මතක් කරන්නම් මෙන්න මේ preposition එක. හරි? මේ හොඳට අහගන්න. මේ හොඳට අහගන්න මේ ටියුට් ක්ලාස් එකේ මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි සාකච්ඡා කරන්නේ. හරි? ඒ ප්‍රශ්නේ කරන්න තියෙන දේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ පාඩම ගැන අපි නැවත මතක් කර ගැනීමක් කරනවා. රිවිෂන් එකක්. හරි? පාඩේට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් ඊළඟ අවුරුද්දේ O level exam එක එනවනේ. ඒකට මේවා අමතක නොවෙනවා. නිතර සර් මේවා කියලා හොඳට මතක හිටනවා ඔයාලට. ඒකයි මේ නැවත මේ දේවල් මතක් කරලා දෙන්නේ. හරි? දැන් පුතේ අපි preposition එකක් ගමුකෝ මේ at කියන preposition එක. එහෙනම් දැන් සරල preposition එකක් ගන්න මීටත් වඩා ලේසි on කියන එක. හැමෝම දන්නවා තේරුම උඩ මත. හරි? උඩ කියනත් මත කියනත්. හැබැයි පුතා මයික් ඔෆ් කරගන්න. හරි? on කියන preposition එකේ තේරුම උඩ මත. නමුත් මේ උඩ මත කියන අදහස විතරක් නෙවෙයි ඒකට තියෙන්නේ. හරි? මේ උඩ මත කියන තේරුම විතරක්ම නෙමෙයි තියෙන්නේ. මේකේ තේරුම මේක වෙන්න පුළුවන්. නමුත් මීට වඩා තව usages ගන්නාවක් තියෙනවා. හරි? දැන් ඔයාලට මේ වාක්‍ය දැක්කම මේ බලන්න. දිනයක් The book is on the table කියලා අපි ගන්නවා කියලා හිතන්න. මේකේ තේරුම ඔයාලට හරිය පැහැදිලිව කියන්න පුළුවන්. පොත මේසේ උඩ තියෙනවා. මෙතන preposition එකේ තේරුම තමයි උඩ එහෙම නැත්නම් මත. නමුත් මතක තියාගන්න ඕනේ මේ තේරුමට එහා ගියපු තවත් usages මේවට තියෙනවා. භාවිතයන්. තවත් භාවිතයන් තියෙනවා. මෙන්න මේ වාක්‍ය බලන්න. English. We learn English this තනක් Saturday. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සෙනසුරාදාට. හරි? මේ we learn English this තනක් Saturday. මට කියන්න පුතා මෙතන මොකක්ද දෙන්න ඕනේ ආන්සර් එක? on Saturday. We learn English on Saturday කියලායි කියන්න ඕනේ. එතකොට මෙතන තේරුම on කියන එකේ උඩ මතද අපි ඉංග්‍රීසි ඉගෙන නෑ දිනයක් නගවන්න. දිනයක් නගවන්න. right. ඒකේ තියෙන තේරුමට එහා ගියපු වෙනත් භාවිතයක් තියෙනවා. හරි ඔයා මතක තියාගන්න ඕනේ on කියන එකේ තේරුම උඩ එහෙම නැත්නම් මත. ඒ විතරක් නෙමෙයි තවත් භාවිතයන් තියෙනවා මේ prepositions වලට. මෙතන on භාවිතා කරන්න හේතුව තමයි අපි සතියේ දවස් 7 සමග day කියලා එන දවස් 7 තියෙන්නේ. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. ඔන්න ඔය day කියලා එන දවස් 7 සමග on භාවිතා කරනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒක වෙනම භාවිතයක්. තවත් එකක් මම ලියන්නම්. මේ වගේ වාක්‍යයක් දීලා ඉස්තෙන් පුරවන්නේ. Are you Facebook? Are you Facebook? වාට කියනවා නිවැරදි preposition එක යොදන්න කියලා. Are you on Facebook කියලා අහනවද? Are you in Facebook කියනවද? Are you at Facebook කියනවද? මොකක්ද දෙන්නේ? On. Are you on Facebook කියලා අහන්න ඕන. එතන තේරුම උඩ මත කියලා ගන්න පුළුවන්. ඔයා Facebook එක උඩ ඉන්නවා.
එහෙම තේරුමක් නැහැ. ඔයා Facebook එකේ මත ඉන්නවද? නැහැ. ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ Facebook, YouTube, WhatsApp, හරි imo, Telegram ඔය වගේ දේවල් එක්කත් අපිට on කියන preposition එක භාවිතා කරන්න පුළුවන්. Are you on Facebook? Right? Are you on WhatsApp? හරි අන්න එහෙම අහන්න පුළුවන්. on කියන එකයි එතන භාවිතා කරන්නේ. එතනත් වෙනම භාවිතයක් තියෙනවා. තව example එකක් ලියන්න. හරි. My friends came our home my birthday. On my birthday. On my birthday. My friends came our home. මොකක්ද දෙන්නේ? on the in that මොකක්ද දෙන්නේ? On my birthday. birthday කියලා කියන්න ඕනේ. on my birthday කියලා කියන්න ඕනේ. ඒ පුතා එතන on my birthday කියන්නේ මගේ යාළුවෝ අපේ ගෙදර ආවා my birthday මගේ උපන්දිනේ දවස්. එතන උඩ මත කියලා අදහසක් නෙමෙයි තියෙන්නේ. ඇයි මෙතන on පාවිච්චි කරේ? on my birthday කියන්නේ. දිනයක්. හොඳට මතක තියාගන්න on කියන්නේ උඩ මත කියලා තේරුම් ගත්තට විශේෂ දිනයක්. ගණනාවක් කියනවා. my birthday කියද්දි මේ birthday කියන එක විශේෂ දවසක්. නිකන් day එකක් නෙමෙයි. මොකද්ද? birthday උපන්දිනේ. ඒක එදා විශේෂ දවසක්. හරි විශේෂ දවස් ඉස්සරහින් පුතා අපිට on කියන preposition එක භාවිතා කරන්න පුළුවන්. හරි එතකොට දැක්කද on කියන වචනේ තේරුම උඩ මත නමුත් ඊට එහා ගිය භාවිතයන් ගණනාවක් තියෙනවා. ගොඩාක් දරුවන්ට prepositions අමාරු වෙන්න හේතුව ඔයා මේ වගේ තේරුම විතරයි ඉගෙනගෙන තියෙන්නේ. තේරුමින් එහා ගියපු භාවිතයන් ගැන ඉගෙනගෙන නැහැ. ඒකයි prepositions අමාරු. හරි තේරුමම විතරක් ගත්තට අපිට prepositions නිවැරදිව ලියන්න යොදන්න බෑ. හරි බලමු මේකේ අපිට මේ prepositions යොදා ගන්න පුළුවන්ද කියලා. right පුතා මට මුලින්ම කියන්න මේ වගේ ප්‍රශ්නයක් දීපුවම මොකද්ද ඔයා නැවත කරන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ප්‍රශ්න උත්තර ගණන් කළා. yes මුලින්ම count කරගන්න ඕනේ පුතා මේකේ තියෙන prepositions කීයක් තියෙනවද ඒ වගේම blanks කීයක් තියෙනවද කියලා. මේකේ තියෙනවා prepositions 1 2 3 4 5 6 හරි prepositions 6ක් තියෙනවා. ඒ වගේම blanks 6යි තියෙන්නේ. එකක්වත් වැඩියෙන්ත් නැහැ අඩු වෙනුත් නැහැ. හරි. ඒ අනුව අපි ගම් බලන්න මේක fill කරන්න ඊට කලින් මේ වගේ තේරුම් ටික මට කියන්න. පළවෙනි preposition එක තමයි the first one is by. by කියන එකේ meaning එක මොකද්ද? ඔව් by කියන preposition එකේ තේරුම මොකද්ද? විසි. ඔව් by කියන එකට තේරුම් කිහිපයක් තියෙනවා. දැන් නැත්තම් ලියා ගන්න. විසින් කියලා ගන්න පුළුවන්. ඔතනම ලියා ගන්න. විසින් කියලා ගන්න පුළුවන්. ඒ වගේම අසල කියලා ගන්නත් පුළුවන්. විසින් අසල කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පුතා තව by පාවිච්චි කරන තැනක් තියෙනවා. තේරුමට එහා ගිය භාවිතයක් මොකද්ද? transport systems එක හරි ඔය මේ transport systems එක කියන්නේ by bus, by car, by train අන්න ඒ වගේ අවස්ථාවල හරි ප්‍රවාහන මාධ්‍යයන් සමගත් අපිට භාවිතා කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. ඊළඟ එක before කියලා කියන්නේ පෙර before කියන්නේ පෙර. next one on කියන්නේ මත ඒ වගේම තවත් භාවිතයන් ගණනාවක් තියෙනවා සර් කිහිපයක් ලිව්වා. next one out පිටත. ඔව් පිටත කියන්න හරි. from කියලා කියන්නේ වෙත යමෙක් අඳුන. ඔව් from කියලා කියන්නේ ගෙන් සිට වගේ අදහසක්. සිට එහෙම නැත්නම් ගෙන් කියන වගේ අදහසක් from. next one below කියලා කියන්නේ පෙර. ඔව් below කියලා කියන්නේ පහත කියන අදහසයි. හරි. අපි බලමු. ඉෂාන් සචිදු කියන දෙන්න තමයි මේ ඩයලොග් එකේ ඉන්නේ. ඉෂාන් කියනවා පුතා මෙන්න මෙහෙම කතාවක්. We hope to go අපි බලාපොරොත්තු වෙනවා යන්න a trip to Nuwara next week. නුවරඑළියට චාරිකාවක් ඊළඟ සතියේ. එතන උත්තරේ දීලා තියෙනවා මේක ලියලා නැහැ. පළවෙනිට on තමයි එන්න ඕනේ. ඒක අර කපලා තියෙන්නේ මේකේ. හරි. පළවෙනිට on. මතක තියාගෙන එතන උඩ මත නෙමෙයි චාරිකාවක් වගේ දෙයක් යනවා කියන්න පුළුවන්. go on a trip කියලා. go on a trip කියලා. ඊට පස්සේ පුතා සචිදු මොකද කියන්නේ? really ඇත්තටම I heard it is very cold there.
මට ආරංචි වුණා කියන අදහස. ඇහුණා නෙමෙයි උතන hear කියන එකේ අතීත කාලයේ heard කියලා නම් තියෙන ආරංචි වුණා කියන එක. got to know කියන වගේ අදහසක්. ආරංචි වුණා. I heard it's very cold. මට ආරංචි වුණා මේ හරිම සීතලයි very cold මොකක්ද දෙන්නේද? Out. cold out there. ඒ කියන්නේ නුවරඑළියේ ඒ වටපිට මේ පළාත අර කියන්නේ ඒ පරිසරේ cold out කියලා කියන්නේ සීතලයි කියලා එතන ගන්න. cold out there. out කියන්නේ පිටත කියන්නේ පරිසරය. නුවරඑළියේ ඒ පරිසරේ සීතලයි කියන අදහස. ඉෂාන් කියනවා yes. ඔව් I think මම හිතනවා it is 10 degrees. අංශක මේ 10කටත් වඩා මොකද්ද? අඩුයි කියලා ගන්න ඕනේ 15 Below. Below. degrees. හරි. සජිදු කියනවා I like to visit there too. මමත් කැමති යන්න. හරි. මමත් කැමති යන්න නරඹන්න. visit කියලා කියන්නේ නරඹන්න. ඉෂාන් කියනවා would you like to join us? ඔයා අපිත් එක්ක එකතු වෙන්න කැමතිද? would you like to join us? ඊට පස්සේ සජිදු කියනවා I have to get permission. උදා චූටි මිස්ටේක් එකක් එතන වෙලා තියෙනවා. හතරවෙනි එකේ හතරවෙනි ස්ථානේ ස්ථානට එහා පැත්තෙන් දාගන්න my parents කියලා. my parents කියලා දාගන්න. හරි my parents කියලා දාගන්න. කවුද එක්කෙනෙක් මට මැසේජ් එකක් කියලා තියෙනවා මේ ඉන්න දිග මැසේජ් එකක් මොනවා ඒවලද මන් තමයි හරි සජිදු එතකොට කියනවා මොකද කියන්නේ I have to get permission have to කියලා කියන්නේ වෙනවා කියන්නේ වෙනවා සිද්ධ වෙනවා කියන තේරුම I have to මට සිද්ධ වෙනවා get permission අවසර ලබා ගන්න my parents මගේ දෙමාපියන්ගෙන් කියලා කියන්න ඕනේ පුතා මොකක්ද දෙන්නේ හතරවෙනි එකට එහෙනම් from my parents from my parents ඉෂාන් කියනවා okay please tell me whether ආයතන whether කියලා දෙකක් පස්සේ දෙනවා දෙවෙනි whether එක කපා ගන්න දෙවෙනි whether එක කපා ගන්න okay please tell me whether you are coming or not කරුණාකරලා මට කියන්න ඔයා එනවද නැද්ද whether you are coming or not Tuesday අඟහරුවාදාට Before. අඟහරුවාදාට පෙර කියලායි ගන්න වෙන්නේ before Tuesday අඟහරුවාදාට පෙර කියන්නේ කියලායි කියන්නේ හරි ඊට පස්සේ කියනවා සජිදු how do you hope to travel කොහොමද ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි කොහොමද ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉෂාන් කියනවා trains coach වලින් අදේනම් එතන By. transport systems එක by කියන වචනේ භාවිතා කරන්න පුළුවන් by trains coach වලින් සජිදු කියනවා that would be lovely ඒක නියමයි ඒක හොඳයි කියලා කියන්නේ හරි that would be lovely හොඳයි right එහෙනම් පුතා මතක තියාගන්න මෙතන by trains කියලා ගත්තේ by කියන එකේ තේරුම විසින් අසල කියලා ගන්න පුළුවන් ඒ වගේම transportation systems එක අපිට by භාවිතා කරන්න පුළුවන් නිමාලි පන්තිට එන්නේ ලොරියෙන් කියලා කිව්වොත් එහෙම කියන්න ඕනේ නිමාලි comes to class by lorry කියලා. හරි? coach එකෙන් නම් එන්නේ by train, bus එකෙන් නම් එන්නේ by bus. හැබැයි නිමාලි පන්තිට එන්නේ bike එකකින් හරි bicycle එකෙන් හරි නෑ. මොකද්ද භාවිතා කරන්නේ? by නෙවෙයි. ඒ වගේවත් එක මොකද්ද On භාවිතා bike. On. right. මම කිව්වා ඔයාට මේක කියලාත් ඇති. අර bus, lorry, car, van ඒවත් එක්ක by පුළුවන්. මුල් දෙක දෙපැත්තට දාගෙන යන්නේ ඔව්. කකුල් දෙක දෙපැත්තට දාගෙන යන ඒවත් එක්ක on නේ බයිසිකල් එක කකුල් දෙක දෙපැත්තට දාගෙන යන්නේ බයික් එකෙත් එහෙමයි අපි මම දැකලා තියෙනවා සමහරව එක පැත්තකට දාගෙන යනවා ඒතර ඔයා කල්පනා කරන්න එපා මේ වගේ බයික් එකේ ගියොත් එහෙම මේ කකුල් දෙක එක පැත්තට දාගෙන ගියොත් on the by the සර්කින් අහලා බලන්න ඕනේ වෙන ප්‍රිකොෂන් එකක් ගන්න නැහැ කකුල් දෙක එක පැත්තට දාගෙන ගියොත් එහෙම below හරි under හරි මොකක් හරි එහෙම එකක් දන්නෙත් නැහැ පාවිච්චි කරේස එහෙම කියලා කල්පනා කරලා ඉඳ තියෙනවා ඔයා මම නිකන් සරලව කියන්න පුතා සාමාන්‍යයෙන් කකුල් දෙක දෙපැත්තටනේ දාගෙන යන්නේ. අන්න ඒ වගේ ඒවත් එක්ක on කියලා මතක තියාගන්න.
හරි right එහෙනම් මට කියන්න බලන්න දැන් there are 6 blanks first one is done for you ලකුණු 5ක් මේකට ලැබෙනවා ඔක්කොම පහම හරියයි raise your hand අදෝසන් right very good ඔන්න ලියාගන්න මේ ප්‍රශ්නේ යටින් O level exam එකේ first paper එකේ දෙවෙනි ප්‍රශ්නේ විදියට එන්න පුළුවන් O level exam එකේ first paper එකේ දෙවෙනි ප්‍රශ්න විදියට එන්න පුළුවන් prepositions හරි 10 වසර 11 වසර කියන්නේ ওই syllabus දෙකම හැදිලා තියෙන O level paper එක target කරගෙන හරි 10 වසරේ අමාරුයි වැඩ 11 වසරේ ලේසි ඔයා දන්නවද 10 වසරේ syllabus එකයි 11 වසරේ එකේ වෙනස මොකක්ද කියලා හරි මේ syllabus දෙකේ වෙනස තමයි පුතා 10 වසරේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ හොඳට මතක තියාගන්න grade 10 class එකේදී තමයි ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ 11 වසරට ගියපුවම ඒව ඔක්කොම රිවිෂන් කරන්න පුනරීක්ෂණය කරන්න ඔයාලා ටෙක්ස්ට් බුක් එක අරන් බලන්නකො 11 වසරේ අච්චු පොතක් හරි 10 වසරේ තමයි පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ හරි හොඳ lessons ගොඩක් ඉගෙන ගන්න 11 වසරේදී ඒවා නැවත මතක් කරගෙන යන එක විතරයි කරන්නේ හරි අපි ක්ලාස් එකෙත් එහෙමයි මුලින් ඉඳන් සම්බන්ධ වෙච්ච අයට කෙලිම රිවිෂන් විතරයි කරන්නේ ටෙන්සස් පාඩම ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් 11 වසරේදී කියපු ගමන්ම කියන්නේ මේ දෙසැම්බර් මාසේ 11 වසරේ වැඩ පටන් ගන්නවා ඔයාගේ හරි ක්ලාස් එකේ එතකොට ඉක්මනින්ම රිවිෂන් ටිකක් කරලා දෙනවා ඊට පස්සේ 2015 ඉඳන් 2021 වෙනකන් ඒතර ගන්න පුළුවන් papers අපිට හරි pass papers 2021 විතර වෙනකන් papers අරගෙන ඒ කියන්නේ අපි papers සාකච්ඡා කරන්න පටන් ගන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු වගේ. ඒතර මම හිතන්නේ 21 O level exam එක ඉවර වෙලා තියෙන්නේ. මේ paper එකත් ගන්න පුළුවන්. හරි. ඒකට 2015 ඉඳන් 21 විතර වෙනකම් papers අරගෙන ඒ වගේ පළවෙනි ප්‍රශ්නේ එක ළඟ ස්ටඩි කරනවා. දෙවෙනි ප්‍රශ්නේ එක ළඟ ස්ටඩි කරනවා. exam practice guide කියලා වැඩසටහනක් පටන් ගන්නවා. හරි. ඒකේ දේවල් කරනවා. right මම මේ විස්තර කියන්නම්. 10 වසර 11 වසර කියන්නේ සිලබස් දෙකම එක වගේ 10 වසරෙන් තමයි ගොඩාක් ඉගෙන ගන්න තියෙන්නේ 11 වසර නැවත මතක් කිරීමක් විතරයි කරන්නේ රිවිෂන් එකක් විතරයි කරන්නේ හරි නමුත් මගේ ක්ලාස් එකේ අලුතෙන් ආපු අයට සාධාරණයක් වෙන්න සර් ඒවා කරලා දෙනවා ඒ පාඩම් ටික රිවිෂන් දැන් ටෙන්සස් පාඩමක් පටන් ගත්තානේ හරි ඒකට දිගටම මගේ පන්තිරේ ණයට රිපෝටඩ් ස්පීච් පාඩම හරි ටෙන්සස් වල පැසිව් වොයිස් කොටස ප්‍රිපොසිෂන්ස් ඔය දේවල් මතක් කරගන්න පුළුවන් හරි අමතක වෙලා තියෙනවා නම් මේ පන්තිරෙන් එනවනම් ඕන කෙනෙක්ට සම්බන්ධ වෙලා cover කරගන්න පුළුවන්. හරි. උදා we are coming to the test 3. ටියුට් එකේ test 3 එක ගන්නවා. මේ ටියුට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක හරියට පේන්නේ නැහනේ. The test 3 is not clear enough to write down the answers. මට screen share කරන්න ටියුට් එක මයි ගාව PDF එක නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මම මේක screen share කරනවා PDF එක නැහැ. මට මතක විදිහට මේ ටියුට් එකේ විනාඩියක් දෙන්න බලන්න මේක බලමු ටියුට් එකක් තියෙනවා ඒක නෙමෙයි වගේ මට මතක විදිහට මට PDF එක තාම ලැබුණේ නැහැ ටයිප් කරපු එකේ උදාලා ඒකට උත්තර ලිව්වද ඔයාලට නිකන් පේන විදිහට වගේ did you write down the words in these blanks වචන ලිව්වද මේකේ හොයන්න බැරිද ඒක ඔව් මට හිතන විදිහට මේක නෙමෙයි වෙන්නේ නැති පොඩ්ඩක් විනාඩියක් දෙන්න මට ඉක්මනින් බලමු අපි ඒකද කියලා තිබ්බොත් හොඳයි PDF එක
මේක නෙමෙයිනේ. මේක ගිය මාසෙක නේද පුතා? ඕක නෙවෙයි සර්. Yes, sir. This is not the tute. This is the last month tute, right? මේක ගිය මාසේ tute එකනේ. හරි. කමක් නෑ අපි ඊළඟ දවසේ නම් ඒක සාකච්ඡා කරමු. පුතාලා මේ මම මේක පැහැදිලි මදි නිසා ඒකේ මේ ෆොටෝ එකක්. හරි ඒ PDF එක අරගෙන ඒකේ ෆොටෝ එකක් මම ඔයාගේ WhatsApp group එකට එවන්නම්. WhatsApp group එකට එවන්නම්. හරි. ඒ වගේම තමයි මේ නිවේදනයත් ඔයාලට දෙන්න ඕනේ. රතකම සර්ත් කියන්නේ කිව්වා මට අද තාම ටියුට්ස් ගත්තේ නැති අය ඉන්නවා නම් විදුලා ආයතනයේ විවෘතයි හැමදාම උදේ 8:00 ඉඳන් හවස 4:00 5 වෙනකම් ආයතනයට ගිහලා ටියුට්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපේ 9 10 11 පන්තිවල ටියුට්ස් දරක් නෙමෙයි. හරි. බලගේ නංගිලා මල්ලා වුණත් විදුලා ආයතනයේ මොන හරි පන්ති යනවා නම් 3 වසරේ ඉඳන්ම A level දක්වාම ටියුට්ස් ගන්න පුළුවන් ආයතන විවෘතයි. ඔයාලම යන්න අවශ්‍යත් නැහැ. දෙමාපියෝ හරි එහෙම නැත්නම් ගෙවල් ගාව කවුරු හරි කෙනෙක් ටවුන් එකට යනවා නම් එහෙම හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම යන කෙනෙක් ඔයා කොළ කෑල්ලක හරි ලියලා දෙන්න මත්සංග සර්ගේ ටියුට් එක. රතුගම සර්ගේ ටියුට් එක 10 වසර. ලියලා දෙන්න. ඒතර ආයතනෙන් ඔයාලට ගන්න පුළුවන්. හරි. ඕනෑම ටියුට් එකක් කියන්නේ 3 වසරේ නම් A level දක්වාම ටියුට්ස් ආයතනෙන් තමයි ගන්න වෙන්නේ. මම හිතන්නේ මේ පාර නම් පුතා ගෙනල්ලා දෙන අර එකපාර ගෙනල්ලා දුන්නානේ ටියුට්ස්. එහෙම දෙයක් කරන්න නැති වෙයි. මම හිතන්නේ බෞද්ධරයක් ළමයි ආයතනෙට ඇවිල්ලා ටියුට්ස් ගන්නවා කියලා කිව්වා. හරි. මේ ක්ලාස් එකේ තියෙන ගොඩක් අය අරගෙන තියෙනවා. ඉතින් ආයතනයෙන්ම තමයි ටියුට්ස් ගන්න. මොකද අත්‍යවශ්‍ය දේවල් වලට යන්න දෙනවා. හරි. අධ්‍යාපනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ස්කෝලෙත් දැන් ඉගෙනීම් කටයුතු වැඩි සිද්ධ වෙන්නේ නැති නිසා අදිසියෙන් පොලිසියෙන් හරි ඇල්ලුවොත් එහෙම කියන්න පුළුවන්. හරි. මේ පන්ති ඔන්ලයින් ක්ලාස් තියෙනවා. හරි. මේවා කට් කරගෙන බෑ. අපිට විභාගේ තියෙනවා. ඒක නිසා ටියුට් එක ගන්න යන්නේ කියලා එහෙම සාධාරණයක් තියෙනවා. ඒ බඩුව එහෙම ගන්න යන්න දෙනවන්නේ කඩවල. නිසා පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් ආයතනෙට ගිහලා පුතාලා ටියුට් එක ගන්න. හරි. හරි. එහෙමනම් මේ ටියුට් එකේ ඔක ඇති. ගන්න ගිය මාසේ ටියුට් එකේ අවසාන ප්‍රශ්නේ. ගිය මාසේ ටියුට් එක නැති අය වෙනුවෙන් මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරනවා මෙන්න පොයම් එක. පොයම් එකක් දුන්නා. ඒකේ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා උත්තර ලියන්න. right. පුතාලා ගන්න the tute which I gave you last month. ඒ වගේම තමයි අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ක්ලාස් එකට හෙට පන්තියට සම්බන්ධ වෙද්දී ගිය සෙනසුරාදා කරපු රෙකෝඩින් එක විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන ගෲප් එකට දාලා තියෙන්නේ. ඒ රෙකෝඩින් එක අහලා පන්තියට සම්බන්ධ වෙන්න. හරි. විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන ගෲප් එකට දාලා තියෙන්නේ ගිය සෙනසුරාදා උගන්වපු රෙකෝඩින් එක. හරි. ඒ රෙකෝඩින් එක අහලා පන්තියට සම්බන්ධ වෙන්න අලුතෙන් සම්බන්ධ වෙච්ච අය මගේ ක්ලාස් එකට ගිය සෙනසුරාදා පන්තියට නැති අය. මොකද අපි පුතා පටන් ගත්තා ගිය සෙනසුරාදා graph analysis නේද? හරි. graph එකක් බාර් graph එකක් කොහොමද විස්තර කරන්න කියලා මම ඉගෙනුවා. ඒකේ ඡේද දෙකක් ලියනවා කිව්වා. පළවෙනි ඡේදය ලියා ගන්න ඕනේ ආකාරය තමයි සාකච්ඡා කරන්නේ. හෙට මම දෙවෙනි ඡේදය ලියන විදිය සාකච්ඡා කරනවා. කොට හෙට දවස් තුල බලාපොරොත්තු වෙනවා නෝට් එකක් නැවත ලියවන්න, නෝටිස් එකක් ලියවන්න සහ graph එකක් ඇනලයිස් කරන්න. ඔය තුනම එක ළඟ පුරුදු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේවා උගන්වලා තියෙන්නේ. නැවත ලියවනවා. හරි. O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික හොඳට ප්‍රැක්ටිස් කරවලා යවන්න ඕන. හරි. notice graph තුනම එක ළඟ අපි ලියනවා හෙට ක්ලාස් එකේදී. හරි. හෙට ක්ලාස් එක 10:00 ඉඳන් 12:00 තියෙනවනේ. හරි. ඒ සම්බන්ධ වෙච්ච නැති අය කිය සෙන්සුරාදා අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා සම්බන්ධ වෙන්න. නැත්නම් පාඩම තේරුම් ගන්න බෑ. හරි. පුතාලා මට කියන්නේ did you write down answers for the poem? මේ poem එකට උත්තර ලිව්වද දීලා තියෙන ප්‍රශ්න වලට? yes. හරි. පුතා මෙහෙමයි poem එකක් ගත්තාම චුට්ටක් අමාරුයි. තේරුම් ගන්න ටිකක් අපහසුයි. හේතුව තමයි ඒ වචනවල තේරුම එහෙම් පිටින්ම ගත්තට මේකේ තේරුම අපිට ගන්න බෑ සමහර අවස්ථාවල. චුට්ටක් වෙනස් කරන්න වෙනවා තේරුම. හරි? යෙදෙන විදිය අනුව වෙනස් කරලා තමයි ගන්න වෙන්නේ. right. මේ වගේ poem එකක් දීලා ප්‍රශ්න කීපයක් මෙන්න මේ ආකාරයෙන් අහලා තිබ්බහම පුතා මුලින්ම poem එක කියවන්න ගන්න එපා. ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න. read the question and understand. හරි? මුලින්ම ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ උත්තර ලියන්න ගන්න. අපි බලමු මේකේ තියෙන ප්‍රශ්න මොනවද? පළවෙනි question එකේ දීලා තියෙනවා how do the clothes in the line dance? හරි? කොහොමද ඇඳුම් line කියලා තියෙන ඇඳුම් තියෙන වැට හරි මොකක් හරි ඇඳුම් දාලා තියෙන එක dance
dance කියලා කියන්නේ මෙතන නම් ඇඳුම් ඇත්තටම නටන්න බෑ ඇඳුම් වලට. ඇඳුම් උලකට පැද්දෙන එක එහෙම තමයි වෙන්නේ. අනේ ඒ අදහස් තමයි උතන තියෙන්නේ. කොහොමද එහෙම මේ dance කරන්න කියලා අහන්නේ ඇඳුම්. The second question එක අහනවා which phrase tells you the color of the clothes? මොන වාක්‍ය කොටසෙන්ද? phrase කියලා කියන්නේ වාක්‍ය කොටසක් කියන්නේ. මොන වාක්‍ය කොටසෙන්ද කියවෙන්නේ ඇඳුම් වල පාට? තුන්වෙනි එකේ කියනවා find two things. දේවල් දෙකක් හොයන්නලු in the poem එකේ which are compared සංසන්දනය කරලා තියෙන to the clothes in the clothes line. මේ ඇඳුම් වැලේ තියෙන ඇඳුම් සංසන්දනය කරලා තියෙන දේවල් දෙකක් ලියන්න කියලා කියනවා. Poet says කවියා කියනවලු nobody knows where she can be. Nobody knows කවුරුත් දන්නේ නැහැ where she can be. ඇය කොහෙද කියලා. What is referred to as she? මේකේ she කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා. poem එකේ ඇති මේ වගේ වාක්‍යයක් nobody knows where she can be. මේකේ මේ she කියන්නේ කවුද කියලායි අහන්නේ. ඊට පස්සේ පස්වෙනි එක what did she leave behind? හරි. ඒ කියලා කියන්නේ මේ මොනවද දාලා ගියේ කියලා අහන්නේ. හරි. ඇයි මොනවද දාලා ගියේ? Write two places where she now can be. ලියන්න කියනවා ඇය කොහෙද දැන් ඉන්නේ කියලා. හරි. සමහරට මේ ඇය කියලා කියන්නේ ගෑනු ළමයෙක් නෙමෙයි. poems වල ටෙක්නික් එකක් තියෙනවා. ලිටරචර් කරන අය දන්නවා poems වල ටෙක්නික් එකක් තියෙනවා. literary techniques කියලා ඒවට කියනවා personification කියලා. personification කියලා. personification කියලා කියන්නේ පුතේ person කියලා කියන්නේ පුද්ගලයාක්නේ. personification කියලා කියන්නේ අප්‍රාණවාචී දේවල් වලට අප්‍රාණවාචී දේවල් ප්‍රාණවාචී කරලා තියෙනවා. සමහර poems තියෙනවා ඒ poems වල තියෙන සමහර අප්‍රාණවාචී දේවල් කවියා විසින් ඒ කියන්නේ කතුවරයා විසින් ඒවට ප්‍රාණයක් ලබා දෙන්න ප්‍රාණවාචී කරලා තියෙනවා. ඒක poems ලියන අයගේ ටෙක්නික් එකක්. හරි ලියන එක විදියක්. ඒතර මේ poem එකේ මේ she කියලා තියෙන සමහර පුද්ගලයෙක් නෙමෙයි ගෑනු කෙනෙක් නෙමෙයි අප්‍රාණවාචී දෙයකට පණක් දීලා තියෙනවා ඇත්තේ. හරි සමහරට ඔයා ලිටරචර් කරන කෙනෙක් නම් මේක දන්නවා personification කියන ටෙක්නික් එක මොකක්ද කියලා. හරි බලමු අප poem එකේ මොකද්ද තියෙන්නේ කියලා ඉක්මනින්. හරි ඉක්මනින්ම සර් කියවගෙන යන්නම්. හරි තා තේරුම අවශ්‍ය නම් ලියන්න. මෙන්න තියෙනවා hand in hand they dance in row. මොකද්ද කියන්නේ? hand in hand. hand කියලා කියන්නේ අතනේ. මෙතන නම් අත නෙමෙයි ගන්න වෙන්නේ hand in hand they dance in row. කියලා කියන්නේ මේ hand in hand කියලා කියන්නේ ළඟින් ළඟ එකට පූට්ටු කරලා තියෙන කියන්නේ. ළඟින් ළඟ එකට පූට්ටු කරලා තියෙන එකට සම්බන්ධ කරලා වගේ තියෙන dance in row. row කියලා කියන්නේ පොලිම කියන්නේ ඒ කියන්නේ මේ වැලක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඳුම් වනලා තියෙන වැලක්. හරි? ඇඳුම් වනලා තියෙන වැලක මේ එක ළඟින් ළඟ පූට්ටු කරලා තියෙනවා මේ. මේ ඇඳුම් වැලක් ඇඳුම් ගැනයි මේ කියන්නේ. හරි? hither and thither. hither and thither කියලා කියන්නේ අතන මෙතන. අතන මෙතන. and to and fro. හරි and to and fro කියලා කියන්නේ එහාට මෙහාට. flip flap flop and away they go. flip කියලා කියන්නේ විසි වෙනවා. flop කියලා කියන්නේ හරි flip flap flop කියලා කියන්නේ විසි වෙනවා සහ වැටි වැටි යනවා. හරි විසි වෙනවා සහ වැටි වැටි යනවා. away කියලා කියන්නේ ඉවතට they go ඔවුන් යනවා. they කියලා කියන්නේ මෙතන මේ ඇඳුම් වලට තමයි මේ ප්‍රාණයක් දීලා තියෙන්නේ. fluttering creatures as white as snow. හරි fluttering creatures ඒ කියලා කියන්නේ මේ fluttering කියන්නේ වැනෙනවා. creatures කියලා කියන්නේ පණ තියෙන සත්තුන්ට. as white as snow. හරි සුදු පාට හිම වගේ නිකන් පණ තියෙන සත්තු වගේ තනින් තන වැටිලා තියෙනවා. වැටලා ඉන්නවා කියලා කියනවා. like restive horses they caper and prance. හරි like කියන්නේ වාගේ restive horses කියලා කියන්නේ අවිනීත අශ්වයෝ. අවිනීත අශ්වයෝ වගේ they caper and prance. හරි caper කියලා කියන්නේ මේ පැන පැන නටනවා කියන අදහස. prance කියලා කියන්නේ උඩගුල එසින් යනවා. දැන් මේ ඇඳුම් තැන් තැන් වල බිම වැටිලා. හරි ඒකයි මේ කියන්නේ අවිනීත අශ්වයෝ කියලා. හරි ඒ වගේ මේවා මේ තනින් තන විසි වෙනවනේ හුලකට
පැන පැන යනවා කියලා කියන්නේ ඒකයි. හරි. ඒකයි මම කිව්වේ poem එකක් ගත්තාම මේ තේරුම එහෙමම ගන්න බෑ චුට්ටක් වෙනස් කරන්න. Like fairy tale witches they wildly dance. like කියන්නේ වගේ fairy tale witches සුරංගනා කතාවල ඉන්න සුරංගනාවියෝ වගේ they wildly dance කියන්නේ wildly කියලා කියන්නේ පිස්සුවෙන් වගේ නටනවලු. කියන්නේ හුළඟේදී ඇඳුම් බිම් වැටලා තිනවා පිස්සුවෙන් එහෙම යනවා කියලා ඔය කියන්නේ. හරි තැන තැන විසි වෙනවා. rounded in front but hollow behind. right ඒක ලකින rounded in front ඉදිරියෙන් රවුමට වැටලා තියෙනවා but hollow behind. හරි hollow කියලා කියන්නේ පහළ කොටසේ behind පැත්තකින්. ඉස්සරහත් ඒ ඇඳුම් වැටේ ඉස්සරහින් පිටිපස්සෙන් ඔය හැමතැනම ඇඳුම් බිම් වැටලා කියලා අදහස. they shiver and skip in the merry march wind. they shiver ඒවා ගැහෙනවා කියලා කියනවා and skip පනිනවලු in the merry කියලා කියන්නේ සතුටින් merry christmas කියලා කියන්නේ merry කියන වචනේ තේරුම තමයි සතුටින් කියන්නේ march wind මාර්තු මාසේන හුළඟට ඒවා ගැහෙනවා ඒ වගේම පැන පැන යනවා කියලා කියනවා skip කියලා කියන්නේ පැන පැන යනවා. හරි. one I saw dancing excitedly. එකපාරක් මම දැක්කා dancing excitedly නටමින් ඉන්නවා. හරි excitedly උත්තේජනයෙන් excitedly කියන උත්තේජනයෙන් struggling so wildly till she was free. struggling දැඩි තරඟයෙන් so wildly පිස්සුවෙන් වගේ till she was free නිදහස් කරනතු. ඔයා දැකලා තියෙනවා ඇඳුම් වැලේ දාලා ඒව රඳවලා තියෙනවනේ. ඒ මේ පොයට් කියනවා මේ ඇඳුම් බලාගෙන ඉන්නවලු කොයි වෙලාවෙ නිදහස් වෙලා යන්න පුළුවන් වේද කියලා ඒ වගේ. හරි. then leaving pegs and clothes lines behind her. then leaving කියන හැර යනවා pegs කියලා කියන්නේ ගහලා තියෙන ඒවා රඳවලා තියෙන ඒවා. and clothes lines ඇඳුම් වැටවල් වලින් behind her. හරි. ඇයි පිටිපස්ස. she flew like a bird. එයා යනවලු කුරුල්ලෙක් වගේ. පියාඹවලු කුරුල්ලෙක් වගේ and no one can find her. ඇයව හොයාගන්න බැරි වුණාලු. පුතේ දැන් මෙතන මේ කියන්නේ she කියලානේ they කියලා නෙමෙයි. she flew like a bird. ඒ වැලේ තිබ්බ එක ඇඳුමක් ගැනයි මේ කියන්නේ. හරි ඇය කියලා කියනවා. she flew like a bird. ඇය පියාඹගෙන ගියාලු කුරුල්ලෙක් වගේ and no one can find her. ඇයව දැන් හොයාගන්න බෑලු. මොකක්ද දන්නේ ඇඳුමක් බලමු. I saw her gleam. මම දැක්කා ඇගේ දිස්නය. gleam කියලා කියන්නේ දිස්නය. like a sail නැවක් වගේ in the sun. ඉර පායලා තියෙන දවසක නැවක් එනවා වගේ දැක්කලු ඇගේ දිස්නය. flipping and flapping and flopping. ඒ කියන්නේ උඩ විසි වෙවි හරි වැටි යනවා වගේ විනෝදෙට for fun දැක්කලු. flipping flapping flopping. flipping කියලා කියන එකේ හරිම තේරුම තමයි උඩ විසි වෙනවා. flapping කියලා කියන්නේ නිකන් තටු ගසාගෙන යනවා. flopping කියලා කියන්නේ වැටි යනවා. හරි. for fun විනෝදෙට. nobody knows where she now can be. කිසිම කෙනෙක් දන්නේ නැලු පේන්නේ නැහැ එතනින් එහාට. ඔව්. කොහෙද ගියේ කොහෙද ඉන්නේ කියලා දැන් දන්නේ නැලු. හරි. hid in a ditch. හැංගුණාලු in a ditch කානුවක හැංගුණාලු. ඇඳුම් වැලෙන් ගැලවිලා ගිහලා කානුවක හැංගුණාලු. or drowned in the sea. එහෙම නැත්නම් දිය මුහුදේ දිය යටට ගිහිල්ලාද කියලා මේ හිතනවා පොයට. she was my handkerchief not long ago. මොකද්ද මේ ඇය කියලා හඳුන්වලා තියෙන්නේ එතකොට? අර ඇඳුම් වැටේ තිබ්බ මොකද්ද මේ? handkerchief. හරි. එයාගේ මොකද්ද? ලේන්සුවයි කියලා තියෙන්නේ. she was my handkerchief. ඇය මගේ ලේන්සුව not long ago. ගොඩ කාලයකට කලින් නෙමෙයි. මේ ළඟකදී ගත්ත handkerchief එකක්. හරි. but she will never come back to my pocket. ඇය කවදාවත් මගේ සාක්කුවට ආයේ එන්නේ නැහැ කියනවා. I know. මම දන්නවා. ඕකයි poem එක. දැන් බලමු උත්තර ටික ලියන්න. poem එක චුට්ටක් අමාරුයි තේරුම් ගන්න. හරි. චුට්ටක් අමාරුයි තේරුම් ගන්න. නමුත් අර හේතුව තමයි තේරුම් ගන්න අපහසු වෙන්නේ පුතේ. ඒ තේරුම එහෙමම ගන්න බෑ වචනවල. අපි ඒක හදලා ගන්නවා. right. දැන් පුතාට උත්තර ලියන්න පුළුවන් මේකට. how do the clothes in the line dance? කොහොමද මේ ඇඳුම් වැලේ තියෙන මේ ඇඳුම් ටික dance කරන්න කියලා අහනවා. කොහොමද dance කරනවද? පළවෙනි ස්ටැන්සා එකේම තියෙනවා. dance කියන වචනයත් එක්ක බලන්න. මොකද්ද? hand in hand they dance in a row කියලා. ලියන්නේ වාක්‍ය එහෙම පිටින්. හරි. පළවෙනි කෘත්‍යය තමයි hand in hand
hand in hand කියලා කියන්නේ ළඟ ළඟ පෝට්ටු කරලා තියෙනවා කියලා කියන්නේ. හරි. hand in hand they dance in a row. පළවෙනි උත්තරේ එන්නේ ඒකයි. hand in hand they dance in a row. මම කරන්නේ මට තව ක්ලාස් එකක් තියෙනවා. නවය වසර පන්ති. right ඉක්මනින් දෙවෙනි එක which phrase tells you the color of the clothes. ඇඳුම් වල පාට කියන්නේ මොන ලයින් එකෙන්ද කියලා අහනවා. පුතා කියන්නේ කෝකෙන් ඇඳුම් වල පාට කියන්නේ. ඒ phrase එක මොකද්ද? මොකද්ද? ඉක්මනින් කියන්නේ කවුරුරි කෙනෙක්. ඇඳුම් වල පාට කියන්නේ හිම වගේ කික සුදු පාටින් පස්වෙනි ඒ සම්පූර්ණ වාක්‍ය ලියන්න fluttering. Fluttering creatures. Fluttering creatures as white as snow. සුදු පාටට වැටලා තියෙන හිම වගේ හරි පණ තියෙන සත්තු වගේ වැටෙනවා කියලා කියන්නේ. තුන්වෙනි එක find two things in the poem which are compared to the clothes in the clothes line. මේ ඇඳුම් වැලේ දාලා තියෙන ඇඳුම් සමාන කරලා තියෙන දේවල් දෙකක් ලියන්න කියනවා. කාට සමාන කරලා තියෙන Horses. වාගේ කියලා එන විදිහට දාලා තිබුණාද? horses right මේකේ තියෙනවා rescue horses කියලා. අවිනීත අශ්වයෝ වගේ. rescue horses. අවිනීත අශ්වයන්ට සමාන කරලා තියෙනවා. අය තවත් එකක් තිබ්බා. ඊට යට තියෙනවා මොකක්ද? fairy tale fairy tale witches පුතේ. සුරංගනා කතාව වල තමයි කියන්නේ fairy tale කියලා. හරි? fairy tale witches සුරංගනා කතාවල ඉන්න සුරංගනාවිය වගේ කියන්නේ. ඇඳුම් කම්පෙයාර් කරලා තියෙනවා. ඊට පස්සේ poet says nobody knows where she can be. What is referred to as she? මේකේ poet කියනවා මේ nobody knows කවුරුත් දන්නේ නැලු ඇය කොහෙද දැන් කියලා. What is referred to as she? මේකේ she කියලා කියන්නේ කාටද මේ? අවසානට කිව්වා. clothes නෑ she කියන්නේ එක්කෙනයි. එක ඇඳුමක් ගැනයි කියන්නේ. අවසානට කියනවා මොකද්ද? she was handkerchief long ago කියලා. එහෙනම් Thank you. she කියලා refer කරන්නේ handkerchief. ලේන්සුවටයි. හරි handkerchief. What did she leave behind? ඇය මොනවද දාලා ගියේ කියලා අහනවා. හරි ඇය මොනවද දාලා ගියේ? හරි ඔගේ තියෙනවා Flex and leaving clothes. flex and clothes line. leaving flex flex කියලා කියන්නේ ඒ ඇඳුම් හිර කරලා තියෙන ඒවා. වැලේ හිර කරලා තියෙනවා flex and clothes line. ඇඳුම් වැල. ඇඳුම් ටික වල්ලා තියෙන ඒ ඇඳුම් වැල. ඒ දෙක තමයි යා හැර දාලා ගියේ. හරි flex and clothes line කියන එක එනවා. ඊට පස්සේ write two places where she now can be. දැන් එයා මේ ඇඳුම් වැලෙන් නිදහස් වෙනවා ගියට පස්සේ කොහෙද ඉන්නේ කියලා. මොන වගේ තැන් දෙක ඇද්ද කියලා ඔයා කියන්න ඕනේ. ඒකත් මේ poem එකේම කියන අවසානයේ. hid in the ditch හැංගිලා ඉන්නවා කියන hide කියන එක අතීත කාලේ තමයි hid කියලා ඔය දීලා තියෙන හැංගුණා. කොහෙද? in a ditch කාණුවක. in a ditch කාණුවක ඉන්න පුළුවන්. ඒ වගේම drowned in the drowned in the sea. හරි. මුහුදේ දිය යටට ගිහිල්ලා ඉන්න පුළුවන්. drowned කියලා කියන්නේ දිය යටට යනවා in the sea. මුහුදේ. drowned in the sea. right. එහෙනම් ওই ටික තමයි තියෙන්නේ. ඔයාලා උත්තර ටික ලියන්න ඕනේ. answers ටික ඔය ආකාරයෙන් එන්නේ poem එකක් චුට්ටක් වගේ අමාරු වෙනවා. නමුත් poem එකකුත් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. හරි. ලියුවා නේද එහෙනම් මේ ටික? It was Yes. හරි. එහෙනම් පුතාලා ඔව් අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු. හරි. උදේ 10:00 12:00 පන්තියේ තියෙනවා. ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් මිදුලා ආයතනට ගිහලා ටියුට්ස් ටික ගන්න. ඒ වගේම හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ගිය සෙනසුරා රෙකෝඩින් එක මම ගෲප් එකට දාලා තිනවා. ඒක අනිවාර්යෙන්ම අහලා හෙට පන්තියට සම්බන්ධ වෙන්න. right. එහෙනම් good evening to you. See you tomorrow. good evening sir. good evening. Good evening, sir. Good Good evening, sir. Thank you, sir. Good